නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලුම දෙනාට. සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, ඉතින් මේ යෙදිලා තියෙන්නේ ආදුනිකයන්ට කමඨහන් දීමේ වැඩසටහනේ ධර්ම දේශනා අංශයයි. ඉතින් ඒක සඳහා මම තෝරාගත්ත කිංසු කෝපම කියන සූත්‍රය. මොකද මේ සූත්‍රය ටිකක් වැදගත් වෙනවා ආදුනිකයන්ට මෙන්ම පරිණත යෝගීන්ටත්. සාමාන්‍යයෙන් යෝගාවචරයන් අතර තියෙන පොදු ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් තමයි මේකෙදී සාකච්ඡා වෙන්නේ. මේක සිදුවෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ. එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක්ට හිතෙනවා භාවනා කරන්න. නැත්තම් සිවුර දාගත්ත පළියටම භාවනා කරන අවස්ථා ලැබෙනවා අඩුයි. ඉතින් වැඩ යෙදෙන අවස්ථා අනුව ඉතින් ඒකින්ද මේ ස්වාමීන් වහන්සේට හිතෙනවා මහාන වෙච්ච එකේ භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම කරන්නේ භාග්‍යතුන් වහන්සේ ගාවට යන්නේ නැතුව එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා, කිත්තාවුතානුකෝ ආවුසෝ බික්කූණං දස්සනං සුවිසුද්ධං හෝති තී කියලා අහනවා. ඒ කියන්නේ කොපමණකින් නැත්තම් කෙසේද මේ දස්සන සුවිසුද්ධිය? දස්සන සුවිසුද්ධිය කියන්නේ සෝවාන් මාර්ග ඵලයට නැත්තම් සෝවාන් මාර්ගයට එළඹෙන්නේ නැත්තම් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? නැත්තම් මේක නිවන් දකින්නේ කොහොමද කියන කාරණය එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ විමසනවා කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා, යතෝකෝ ආවුසෝ බික්කු චන්නං පස්සායතනං සමුදයං චත්ත ගමංච යථා භූතං පජානාති එත්තාවතාකෝ ආවුසෝ බික්කුණං දස්සනං සුවිසුද්ධං අහෝති තී කියලා. යමෙක් ආවුසිනේ යමෙක් පස්සායතන නැත්තම් මේ ස්පර්ශ ආයතනයන්ගේ උදේවය නැත්තම් මේ ඇතිවීම නැතිවීම යථාභූත ඥාන දර්ශනයෙන් මේ දැන ගැනීමෙන් කවදා හරි මෙයා දර්ශන සුවිසුද්ධියට පත් වෙනවා කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට මේක ටිකක් රූපයට බර ස්පර්ශ ආයතනෙ කිව්වට පස්සේ ඇස කන නාසය දිව ශරීරය මන කියන එකෙන් ඇස කන දිව නාසය ශරීරය කියන හතරම රූප කොටස් වලට අයත් වෙනවා. ඊට පස්සේ මන කියන එක අරූප කොටස් වලට අයිති වෙනවා. ඉතින් රූප කොටස් වැඩිපුර විපස්සනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙන්න මේ විදිහට කියනවා, ඇස කන දිව නාසය ශරීරයට ගෝචර වෙන ඒ අරමුණුත් එක්ක ඒ වගේ ඇතිවීම නැතිවීම බැලීමෙන් දස්සන සුවිසුද්ධිය නැත්තම් සම්මා දිට්ඨිය නැත්තම් මේ සෝවාන් මාර්ගඵලය නැත්තම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ පුද්ගලයාට දැන් මේ අහන්න ආපු ස්වාමීන් වහන්සේ නිවන් දකින්නේ කොහොමද කියලා අහන්න ආපු ස්වාමීන් වහන්සේට මේ උත්තරේ පොඩ්ඩක් මදි. මොකද මේකේ ඇස කන දිව නාසය ශරීරය කියලා බෙදලා ඒවට එන අරමුණුත් මේ ආයතනත් හදලා ඒක ගැන විස්තර කරන හින්දා විස්තර කිරීම නැත්තම් විස්තර කිරීම වැඩි වගේ කියලා හිතලා මේකට වඩා වෙන මාර්ගයක් තිබෙය හැකි කියලා යනවා තව ගුරුවරයෙක් ගාවට නැත්තම් තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා ඒත් අර වගේම අහනවා, කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණෝ දස්සනං සුවිසුද්ධං හෝති තී කියලා අහනවා. මේ කොහොමද දස්සන සුවිසුද්ධියට ඔබ වහන්සේ ඇතුල් වෙන්නේ කොහොමද කියලා ඒ ස්වාමීන් වහන්සේගෙනුත් අහනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා, යතෝකෝ ආවුසෝ බික්කු පංචන්නං උපාදානක්ඛන්දානං සමුදයංච අත්තගමංච යථා භූතං පජානාති එත්තාවතෝ ආවුසෝ බික්කුණං දස්සනං සුවිසුද්ධං හෝති තී කියලා සඳහන් කරනවා. ඇවැත්නි ස්වාමින් වහන්සේ, පංච උපාදානස්කන්ධේ සමුදයංච අත්තගමංච මේ උදේවය ඇතිවීම නැතිවීම යථා භූත ඥාන දර්ශනයෙන් දැනගෙන ඒ විදිහට තමයි මේ දස්සන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා. දැන් එතකොට පංච උපාදානස්කන්ධය කිව්වට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහෙන් රූප කොටස එකකුත් ඉතුරු පහෙන් හතර නාම කොටසට නැත්තම් අරූපී කොටසට බරව නැත්තම් මේ ස්වාමීන් වහන්සේ විපස්සනා කරන්නේ නාම ධර්මයන්ගේ පැත්තට බරව ගොඩාක් විස්තර නැහැ. නමුත් මේ පංචස්කන්ධය ගැන සඳහන් කරලා රූපයට අර ඔක්කොම දාලා
ඊට පස්සේ ඒවැයෙන් ඇති වෙන වේදනාව ගැන වේදනාවේ ඇති නැතිවීම නැත්නම් විඳීම් ස්වභාවය ඇති නැතිවීම ගැන විපස්සනා කරනවා. නැත්නම් ඒවැයෙන් හඳුනා ගැනීමෙන් සංඥාව ගැන ඇති නැතිවීම. ඊට පස්සේ මේවා පිළිබඳ කතන්දර හැදීමෙන් සංස්කාර පිළිබඳවත් නැත්නම් මේවා දෙපැත්තට කෙටවීමේ ඇති නැතිවීම බැලලා විඥානීය තේරුම් ගැනීම මේ පංච උපාදානස්කන්ධය ඇති කරගෙන කොහොමද අපි දුකටපත් වෙන්නේ කියලා නැත්නම් යථාභූත ඥාන දර්ශනේ මේක ඇති නැතිවීම බලලා නිවන් දකින්නවා කියලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේකත් උත්තරේ මදි. දැන් පළවෙනි එකට කතා කරපුවාම විස්තර වැඩි කිව්වා. මේකේ දැන් මේ පුද්ගලයා කියනවා විස්තර මදි කියලා. දැන් පළවෙනි එකේ සඳහන් කරොත් එහෙම අපි දැන් සක්මන් කරගෙන යද්දි ඒ පුද්ගලයාට ගොඩාක් වෙලාවට තේරෙනවා කකුලට වැලි පෑගෙන හැටි, ගල් පෑගෙන හැටි, සිමෙන්ති පොළවේ නම් ටයිල් පොළවේ නම් ඒ සීතල රස්නේ ගති, ඊට පස්සේ තනකොළ වල ගය වෙද්දී ඒ සියුම් ගති මේක දැනි එකපාරට අපිට අපේ හිත යනවා සද්දයකට නැත්තම් රූපයකට. නැත්තම් කුරුල්ලෙක් කෑ ගහනවා ඒ සද්දෙට ගියාට පස්සේ ඒ සද්දෙට ගියාට පස්සේ මේක සද්දයක් කුරුළු සද්දයක් කියලා දැනගෙන ඊට පස්සේ ඒක හිමීට ඒ කුරුළු සද්දේ නැති වුණාට පස්සේ මේ නැවතත් කකුල් දෙකට හිත එන්න පුළුවන්. කකුලට පයට හිතාවට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ සද්දයක් ආවට ඒක කරදරයක් නෑ. ඒවත් ඇවිල්ලා යනවා කියලා අන්න ඒ විදියට මේ ආයතන කළා තමයි පළවෙනි එක්කෙනා සඳහන් කරන්නේ. දැන් දෙවෙනි එක්කෙනා ඊට පස්සේ මෙන්න මේ ආයතනත් එක්ක හැම දෙයක් එක්කම පොදුවේ ගත්තට පස්සේ සමස්තය බලනවා මේකේ ඇති වෙන වේදනා ස්වභාවය නැත්තම් පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙන ස්වභාවය තමයි දෙවෙනි එක්කෙනා කිව්වේ. ඒකේ විස්තර මදි හින්දා මේ පුද්ගලයා හිතනවා මේකට වඩා තව එකක් තියෙන්න පුළුවන් කියලා. මේ පුද්ගලයා යනවා තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් ගාවට. ඒ ස්වාමින්වහන්සේ ගාවටත් ගිහිල්ලා අර වගේම කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණෝ දස්සනං සවිසුද්ධං හෝති කියලා කොහොමද මේ දස්සන සවිසුද්ධියට ඇති වෙන්නේ කියලා ඒ ස්වාමින්වහන්සේගෙනුත් අහදී ඒ ස්වාමින්වහන්සේ පවසන්නේ යතෝකෝ ආවුසෝ බික්කු චතුන්නං මහා භූතානං සමුදයං චත්තගමංච යතා භූතං පජානාති යතාවතෝ කෝ ආවුසෝ බික්කුණං දස්සනං සවිසුද්ධං හෝති කියලා සඳහන් කරනවා. මේ ස්වාමින්වහන්සේ ගාවට ආවට පස්සේ අහනවා මේ කොහොමද මේ සෝවාන් වෙන්නේ කියලා. එතකොට මේ ස්වාමින්වහන්සේ කියන්නේ ආවුසිනි මේ මහා භූත හතර නැත්තම් මේ ධාතු මනසිකාරය නැත්තම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ හතර මහා භූතයන්ගේ සමුදයංච අද්දකමංච නැත්තම් ඇතිවීම නැතිවීම විපස්සනා කරලා නැත්තම් ඇතිවීම නැතිවීම යථාභූත ඥාන දර්ශනයෙන් දැනගෙන අන්න ඒ විදිහට තමයි දස්සන සුවිසුද්ධිය වෙන්නේ කියලා. අපි දන්නවා අපිට භාවනා කරන්න ගත්තට පස්සේ පරියංක භාවනාව වේවා, සක්මන් භාවනාව වේවා, එදිනදා ජීවිතේ වේවා අපිට හොඳට කයට හිත තිබ්බට පස්සේ අපිට දැනෙනවා සමහර කෙනෙක්ට දැනෙන්න පුළුවන් කයේ දැනෙන්න පුළුවන් යම්කිසි තැනක තද ගති, සැහැල්ලු ගති, එතකොට රස්නේ ගති, සීතල ගති, ඊට පස්සේ මේ වැగిරෙන ස්වභාවය සහ ආබන්ධන ස්වභාවය, හකුලන ස්වභාවය, එතකොට ගියාම රස්නේ සීතල නැත්තම් මේ කම්පන චංචල නැත්තම් මේ පුම්බන හැකිලෙන ගති අන්න ඒ වගේ මේ ධාතු මනසික පටවි කියන එකේ අපි ගත්තට පස්සේ තද ගතිය සැහැල්ලු ගතිය කියන දෙපැත්තම ඊට පස්සේ පටවි ආපෝ ගතියේ තියෙන වැగిරෙන ස්වභාවය සහ ආබන්ධන හකුලන නම් බන්ධන කරන ස්වභාවය තේජෝ ගතියේ තියෙන උෂ්ණත්වය සහ සීතල රස්නේ සීතල කියන දෙපැත්තම වායෝ කියන එකේදී පිම්බෙන හැකිලෙන කම්පන චංචල අන්න ඒ ගති දෙකම මේ දෙපැත්තම මේ පඨවි ආපෝ තේජෝ වායෝ ගතිවල තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් තමයි අපිට පරියන්කේදී සක්මණේදී ගොඩාක් දේවල් අපිට ගොඩාක් ආධුනිකයෙක්ට දැනෙන්නේ. ඉතින් ඒකෙදී එක කොටසක් තමයි ඔය වායෝ පොට්ටබ්බ ධාතුවේ එක කොටසක් තමයි ඔය ආනාපානෙ කියන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකේ වායෝ කොටසක් තමයි ඔය ආනාපානෙ සහ පිම්බීම හැකිලිම මේ හුස්ම රැල්ල කියන්නේ ඒ වායෝ ධාතුවේ ස්වභාවයක්. ඉතින් ඒක මේ ධාතු මනසිකාරයේ එක කොටසක්. ඉතින් ඊට අමතරව තව ගොඩාක් දැනෙන්න පුළුවන් තද ගති, සැහැල්ලු ගති ඔය කියන දේවල්. ඉතින් අන්න ඒ දේවල් අපිට යෝගාවචරයට දැනෙනවා කියන්නේ කයට හිත ආවා කියන පණිවිඩය අපිට ලැබෙනවා. ඒක තුලින් අර විතක්ක කරන ස්වභාවය, ඊට පස්සේ නරක දේවල් වලට විතක්ක කරන ස්වභාවයේ අයෝනිසෝ මනසිකාරය, ඊට පස්සේ ඒකෙන් ප්‍රපංච කරන නැත්තම් මේ කතන්දර හිත ඇතුලේ කතන්දර ඇතුළත කතාව හදන එක අඩු වෙලා ඊට පස්සේ මේක හරහා මේ තියෙන්නේ සතෙත් පුද්ගලයෙක් ආත්මයක් නැති
හුදු ස්වභාවික යථාභූත ඥාන දර්ශනය නැත්නම් ඇති නැතිවීමක් පමණයි කියන එක තේරුම් ගැනීමෙන් නිවන් දකීම කරන්න පුළුවන් කියන එක තමයි මේ තුන්වෙනි ස්වාමින්වහන්සේ. දැන් මේක කිව්වට පස්සේ මේක විස්තර වැඩි අර පුද්ගලයාට. දැන් පළවෙනි එකත් විස්තර වැඩි ඒකේ චක්කායතනය මන ආයතනය දක්වාම දිගහැරෙන හින්දා ඒක විස්තර වැඩි කියලා ඒ ස්වාමින්වහන්සේ කියන දේ අහන්න නැතුව වෙන තැනකට යනවා. ඊට වෙන තැනකට ගිහලා ඒ ස්වාමින්වහන්සේගෙන් අහපුවාම එතන පංචස්කන්ධය ගැන පංච උපාදානස්කන්ධය ගැන කියපු හින්දා ඒක විස්තර මදි කියලා තව ස්වාමින්වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඒ ස්වාමින්වහන්සේ කියනවා මේ ධාතු මනසිකාරය තමයි නිවන් දකින්න හේතුව නැත්තම් සෝවන් වෙන්න එකම හේතුව කියලා. දැන් මේ පුද්ගලයාට ඒකත් මදි. ඊට පස්සේ දැන් මේ පුද්ගලයා ආයෙ මොකද කරන්නේ? තවත් ස්වාමින්වහන්සේ කෙනෙක් ගාවට නැත්තම් හතරවෙනි ස්වාමින්වහන්සේ ගාවට ගිහිල්ලත් අර වගේම අහනවා කිත්තාවතානුකෝ ආවසෝ බික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति කියලා. කොහොමද දස්සන සුවිසුද්ධිය සම්මාදිට්ඨිය නැත්නම් මේ සෝවාන් වෙන්නේ කොහොමද කියලා අහුවට පස්සේ ඒ ස්වාමින්වහන්සේත් කියනවා යතෝකෝ ආවසෝ බික්ඛු යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තීති යතා භූතං පජානාති එත්තාවතා කෝ ආවසෝ බික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති इति කියලා ඒ ස්වාමින්වහන්සේ කියනවා ටිකක් පුලුල් නැත්තම් ගැඹුරට ගිය පුලුල් දෙයක් උන්වහන්සේ සඳහන් කරනවා. මොකද්ද? යතෝකෝ ආවසෝ බික්ඛු යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා මේ ස්වාමින්වහන්සේ කියනවා යම් කිසි ධර්මතාවයක් ඇති වූවාද ඒ සියල්ල නැතුව යනවායි කියලා විපස්සනා කිරීමෙන් දර්ශන සුවිසුද්ධිය ඇති කරගන්න පුළුවන් කියලා. මේ ස්වාමින්වහන්සේ ගත්තට පස්සේ ටිකක් ගැඹුරට ගිහිලා දිනවා. ගැඹුරට නැත්තම් මේක පුළුල්. ඒ කියන්නේ ඒ ස්වාමින්වහන්සේ මේ ත්‍රි භූමික ලෝකයේම විපස්සනා කරනවා. නැත්තම් ඒ කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුන් ලෝකයේම මොනවද යම් ධර්මයක් ඇති වෙන්නේ නැත්තම් සංස්කාරයක් ඇති වෙන්නේ ඒ සියල්ල නැති වෙනවායි කියලා දැකීමෙන් යථාභූත ඥාන දර්ශනීය දැකීමෙන් ඇති වෙන සියල්ල එවෙලෙම නැති වෙලා යනවා. මේක තුල කතන්දර හැදීමක් අවශ්‍ය නැහැ. මේක තුල සතේ පුද්ගලයෙක් නැහැ. මේක ක්‍රියාදාමයක්, සිදුවෙන ක්‍රියාදාමයක් කියලා යථාභූත ඥාන දර්ශනයෙන් දැකීමෙන්ම සෝවාන් මාර්ගඵලයටපත් වෙලා දර්ශන සුවිසුද්ධිය ඇති කරගන්නවා කියලා කියනවා. එතකොට අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් අපිට කයට හිත තිබ්බහට පස්සේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර දැනින් ස්වභාවය අපිට දැනෙනවා. නැත්තම් ආනාපානෙ නැත්තම් පිම්බීම හැකිලිම අපිට හොඳට දැනෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙත් මුල මැදාග මේක පිම්බීම හැකිලිම පිම්බෙන එක මෙහෙමයි ඇති වෙන්නේ. නැත්තම් ගන්න හුස්ම මෙහෙමයි දැනෙන්නේ. ඊට පස්සේ ඒක වුණාට පස්සේ පිට කරන හුස්ම නැත්තම් හැකිලිම මෙහෙමයි දැනෙන්නේ. ඒකෙත් මුල මැදාග පිම්බෙන එකේ මුල ටික මට දැනෙන්නේ මෙහෙමයි. පිම්බෙන එකේ මැද ටික දැනෙන්නේ මේ විදිහටයි. පිම්බෙන එකේ අග ටික මට නොදැනී යන්නේ මේ විදිහටයි. නැත්තම් ආනාපානේ ගන්න හුස්ම මේ විදිහටයි මෙතනයි දැනෙන්නේ කියලා ඒ විදිහට හොඳට දැනගෙන ඒ ධාතු මනසකාරය හරහා ඒ කිරීමත් ඊට පස්සේ මේ ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට එන අරමුණුත් එනේන ඒවා කුරුළු සද්දයක් නැත්තම් අපිට වෙන රූපයක් පේනවා මනසින් ගන්නවා අපි කැමති රූපයක් ඒ රූපය අරගෙන ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලනවට වඩා ඒක ඒ රූපය ඇති වෙලා නැති වෙලා යන හැටි බලනවා. ඊට පස්සේ මේ වගේ ඊට පස්සේ කය මේ හිතට දැනෙන්න පුළුවන් නීවරණ ධර්ම නැත්තම් අපිට රාගයක්, ద్వේෂයක්, මාන්නයක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක් එන්න පුළුවන්. අන්න ඒ දේත් නැත්තම් ඒ රාගසිතක් ආවා කියලා දැනගෙන ඒකෙත් මුලැමැදාගේ ඒක නැතිව ගියාට පස්සේ කොහාටද යන්නේ නැත්නම් ඒක එද්දි මොන වගේ දෙයක්ද අපිට දැනෙන්නේ අපේ සිතුවිලි වලට කියලා අන්න ඒ විදිහට මේ හැම දෙයකම ඊට පස්සේ වේදනාව නැත්නම් මේ නාම ධර්ම රූප ධර්ම හැම දෙයකම මේ ත්‍රි භූමික ලෝකයේම විපස්සනා කරන ස්වාමින්වහන්සේ කෙනෙක් තමයි මේ හතරවෙනි. එයා කියනවා ඕනෑම ධර්මයක් ඇති නැති වෙන හැටි බලලා අපිට පුළුවන් නිවන් දකින්න කියලා. දැන් මේක ගත්තට පස්සේ මෙච්චර විස්තර කිරීමක් කරන්න නැති හින්දා කියන්නේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන හින්දා මේ පුද්ගලයාට මේක විස්තර මදි. දැන් පළවෙනි එක විස්තර වැඩි සලායතන ගැන, දෙවෙනි එක පංච උපාදානස්කන්ධය ගැන විස්තර මදි, තුන්වෙනි එක ධාතු මනසිකාරය ගැන ඒක විස්තර වැඩි. දැන් මේක සියලුම ධර්මයන් ඇති නැතිවීම බැලීම මේක විස්තර මදි.
දැන් මේ පුද්ගලයා අහනවා තවත් කවුරු හරි ඉන්නවද මේ දේ හරියටම දන්න නැත්නම් මේක හරියටම කියලා දෙන සම්පූර්ණ එකට එකක් ප්‍රතිවිරුද්ධ නැති උත්තරයක් දෙන කවුරු හරි ඉන්නවද කියලා. ඊට පස්සේ මේ අන්තිමට කියන ස්වාමින්වහන්සේ කියනවා එහෙනම් ඉතින් ඔයාලට යන්න තියෙන්නේ භාගතුන් වහන්සේ වැඩේ සිටිනවා. උන්වහන්සේ ඉන්න තැන අපි කවුද? ඒකින්ද කරුණාකරලා ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනින් මේ භාගතුන් වහන්සේගෙන් මේ කරුණ දැනගන්න කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ ස්වාමින්වහන්සේ වඩිනවා එහෙනම් මං එහෙනම් භාගතුන් වහන්සේගෙන් අහගන්නම් කියලා භාගතුන් වහන්සේ බැහැ දකින්න වඩිනවා. ඊට පස්සේ වැඩලා භාගතුන් වහන්සේගෙන් වන්දනා කරලා එකත් පස්සෙ ඉඳගෙන අහනවා භාගතුන් වහන්සේගෙන් මම මෙන්න මේ වගේ මට ප්‍රශ්නයක් ආවා ස්වාමින්වහන්සේ මේ කොහොමද දස්සන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මට ආව හින්දා මං ගියා 4 දිනක් ගාවට. ඒ පළවෙනි එක්කෙනා කිව්වා මේ සලායතන නිරෝධය නැත්තම් මේ සමුදය අත්ගමය නැත්තම් උදේවය දැකලා තමයි මේ නිවන් දකින්න පුළුවන් කියලා. ඊට පස්සේ මට මේ විස්තරේ වැඩි හින්දා මං දෙවෙනි එක් ගාවට ගියා. එයා කිව්වා මේ පංච උපාදානස්කන්ධයේ ඇති නැතිවීම බල්ලයි මම නිවන් දැක්කේ. නැත්නම් මම නිවන් දැකේ නෙමෙයි මෙහෙමයි නිවන් දකින්නේ කියලා. නමුත් මට විස්තර මදි හින්දා මං තුන්වෙනි එක් ගාවට ගියා. තුන්වෙනි එක්කෙනා කිව්වා මෙන්න මේ යථා නැත්නම් මේ ධාතු මනසිකාරය හරහා තමයි යථාභූත ඥාන දර්ශනය දකින්න ඕනේ. ඊට පස්සේ ඒත් විස්තරේ වැඩි හින්දා හතරවෙනි ගාවට ගියා. හතරවෙනි කිව්වා යංකින්චි සමුදය ධම්ම නැත්නම් මේ සියලුම ඇති වෙන ධර්ම නැතිවීම විපස්සනා කළා නැත්නම් උදේවය බලලා තමයි අපිට නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් මේ 4 දෙනා කියන දේවල් පරස්පර විරෝධී නැත්නම් විස්තර වැඩි නැත්නම් අඩුයි නැත්නම් මේක ගැළපීමක් නැති හින්දා මට ඒක තේරුම් ගන්න බැරි හින්දා තමයි භාගතුන් වහන්සේ ගාවට ආවේ කියලා. නමුත් මේ පුද්ගලයා දන්නේ නැහැ ඇත්තටම මේ 4 දෙනා මොන මට්ටමේ ඉන්නවද කියලා. ඉතින් ඒකෙදි අදත් යෝගාවචරයන්ට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ තමයි එක්කෙනෙක් කියනවා ආනාපානෙ බලන්න කියලා, තව කෙනෙක් කියනවා පිම්බීම හැකිලිම බලන්න කියලා, තව කෙනෙක් කියනවා ඇහැට එන රූප බලන්න කියලා, තව කෙනෙක් කියනවා මේ සිතුවිලි විපස්සනා කරන්න කියලා. ඉතින් ඒකෙදී ඒ ගත්තට පස්සේ යෝගාවචරය අසරණ වෙනවා. යෝගාවචරයට හිතෙන්නේ මේ කමටහන් දෙන ස්වාමින් වහන්සේ වැරදි නැත්තම් මේක පටලගෙන ඉන්න ස්වාමින් වහන්සේ නැත්තම් මේ කම්මට්ටානාචාර්යවරයා වැරදි කියලා සමහර වෙලාවට හිතන් ඉන්නවා. ඇත්තටම සමහර වෙලාවට එහෙම වැරදි නැතුව නෙමෙයි තියෙන්නත් පුළුවන්. නමුත් මේකෙදිත් මේ ස්වාමින් වහන්සේටත් හිතිලා තියෙන්නේ මේ කියන දේවල් පරස්පර විරෝධී. ඒකින්ද මේක වැරදි කියන මතය තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ නමුත් මේ අහන ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්න කරන ස්වාමින් වහන්සේට ඇත්තටම නිවන් දැකපු නැති පෘතජ්ජන භූමියේ ඉඳන් නිවන් දකින්න ඌමනාවක් පැමිණි මේ ස්වාමින් වහන්සේට මේක ගැටලුවක්. මේ ස්වාමින් වහන්සේ දන්නේ නැහැ. මේ ස්වාමින් වහන්සේලා මේ ස්වාමින් වහන්සේ ප්‍රශ්න අහපු ස්වාමින් වහන්සේලා 4 දෙනා කොයි මට්ටමක ඉන්නවද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගාවට ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ නැහැ අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ උඹ මෝඩයා උඹට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් කියනවා එමීට කියනවා ඔය 4 දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා. නැත්තම් ඔය 4 දෙනාම රහතන් වහන්සේලා. ඊට පස්සේ කියනවා මෙන්න මේ 4 දෙනාම රහතන් වහන්සේලා මේ අය ගිය පාර තමයි ඔය කියන්නේ. ඒ තමන් ගිය පාර තමයි ඒ සඳහන් කරන්නේ. ඒකයි ඔය 4 දෙනා 4ක් කියනවා වාගේ දැනෙන්නේ. නමුත් ওই 4 දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා ගිය මාර්ගය ඔය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකින්ද ඔය 4ෙන්ම කෝකෙන් ගියත් තමට නිවන් දකින්න පුළුවන් කියලා අර භාගතුන් වහන්සේ අර ස්වාමින් වහන්සේට සඳහන් කළ ලස්සන උපමාවක් දෙනවා. මේ ඇතිවෙච්ච සංවාදේ නැත්තම් මේ ඇතිවෙච්ච ප්‍රශ්නය පිළිබඳව ලස්සන උපමාවක් දීලා මේක ඒ ස්වාමීන් වහන්සේට කරුණ දක්වලා ඒ ස්වාමීන් වහන්සේ නිවන් දක්කලා තමයි නිවන් දකින්න සලක්සලා තමයි භාග්‍යතුන් වහන්සේ වැඩේ අවසන් කරන්නේ. ඉතින් ඒකෙදී මේ 4 ගැන අපිට ඇත්තටම එක බණක් ගානේ ඉදිරියට කියන්න පුළුවන්. ඒක අවස්ථාවේ හැදෙන විදිහට මොකද්ද මේ සලායතනයෙන් කොහොමද මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් කොහොමද මේක ප්‍රවිෂ්ඨ වෙන්නේ, සූත්‍ර දේශනාවල කොහොමද සඳහන් වෙන්නේ, නැත්තම් මේක ධාතු මනසිකාරයෙන් කොහොමද සතර සතිපට්ඨානෙ නැත්තම් වෙනත් සූත්‍රවල සඳහන් වෙන්නේ කියලා, නැත්තම් යංකින්චි සමුදය ධම්ම මේ සියලුම ධර්ම කරුණු ඇති නැතිවීම ගැන කොහොමද විපස්සනා කරලා මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියලා වෙනමම දවස් 4ක කතා කරන්න පුළුවන් තරම් කරුණු තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතනවා ඉදිරියේදී අපිට
ඉඩ ලැබෙන විදිහට මේ කොහොමද මේ හතර සම්බන්ධ කරගන්නේ නැත්නම් මේ හතර පිළිබඳ විස්තර දැනගන්න පුළුවන් වෙයි. මම හිතනවා මේ වෙලාවේ හැටියට මෙන්න මේ භාගතුන් වහන්සේ දුන්න උපමාව සඳහන් කරලා ධර්මදේශනාව අවසන් කරන්න. ඉතින් මේකෙදී භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ එක්තරා පුද්ගලයෙක්ට රෝගයක් හැදෙනවා. ඒ රෝගය තමයි පාණ්ඩු රෝගය. ඒ පාණ්ඩු රෝගය හැදිච්ච පුද්ගලයෙක් මේ නගරේ ඉන්න වෙද කෙනෙක්. ඒ වෙද කෙනා ඉන්න නගරයේ ඇතුළත ඒ නගරයට දොරවල් 4ක් තියෙනවා. නැගෙනහිර දොරටුව, බටහිර, දකුණ, උතුර කියලා මේ දොරටුව 4න් එක ගමක ඉන්නවා. නැගෙනහිර ගමේ එක්කෙනෙක් ඉන්නවා. ඇවිල්ලා මේ වෙදතුමාගෙන් ඇවිල්ලා අහනවා මේ පාණ්ඩු රෝගයක් හැදිලා තියෙන්නේ, මට මොකද්ද කළ යුතු වෙදකම කිව්වට පස්සේ එයා කියනවා මේ කිංසු කෝපම කියන නම තියෙන්නේ. කිංසු කියන්නේ මේ කෑල ගහ උපමා කරගෙන කරන ධර්ම දේශනාව කියලා. කෑල ගහ කියන්නේ එරබදු ගහ කියලා අපේ පරිවර්තනයේ තියෙන්නේ. ඉතින් අපි ඒක දැනගමු එරබදු ගහ කියලා. ඒ එරබදු ගහේ අරටු අරගෙන නැත්නම් ඒකේ පොතු අරගෙන ඒකෙන් හදන අරිෂ්ටයක් තමයි එරබදු අරිෂ්ටි කියන්නේ. අන්නේ එරබදු අරිෂ්ටේ බිව්වොත් මේ පාණ්ඩු රෝගයෙන් සනීප වෙනවා කියලා අර නැගෙනහිර දොරටුවෙන් ආපු ඒ ලෙඩාට නැත්නම් ඒ රෝගියාට සඳහන් කරලා ඒ රෝගියා ගෙදරට ගියාට පස්සේ මේ පුද්ගලයා මොකද කරන්නේ? අර එරබදු ගහ ඒ විදිහට අරිෂ්ටයක් එරබදු අරිෂ්ටය හදලා පාණ්ඩු රෝගේ සනීප කරගන්නවා. සනීප කරගෙන මේ විදිහට වාසය කරද්දී බටහිර නගරයේ පුද්ගලයෙක්ට පාණ්ඩු රෝගය හැදෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපෙත් තියෙනවා සිරිතක් සාමාන්‍යයෙන් වෙදා ගාවට යනවට වඩා අර ගොඩ වෙදෙක් අල්ලගෙන තමයි ගොඩ වෙදකම් කරලා සනීප වුණාට පස්සේ මීට පැත්තකට වෙනවා. අර වෙදාට යන ගාස්තුවත් එතනින් ඉතුරුයි, ඒක වෙලාවත් ඉතුරුයි හින්දා ගොඩක් වෙලාවට අපි ඕක තමයි කරන්නේ. ඉතින් ඒ වගේම අර බටහිර රෝගියත් මොකද කරන්නේ? හැරමිටියක් ගහගෙන මීට නැගෙනහිර දොරටුවේ ඉන්න ගමේ ඉන්න පුද්ගලයා ගාවට ගිහිල්ලා අහනවා, ඔයාටත් පාණ්ඩු රෝගය තිබ්බද? ඔව්. එහෙනම් මේ පාණ්ඩු රෝගයෙන් කොහොමද සනීපුනේ කියලා අහපුවම මෙන්න මේ වගේ ගම් නගරය ඇතුලේ වෙදෙක් හිටියා. ඒ වෙදාගෙන් අහුවට පස්සේ එරබදු ගහ ඒ ගහෙන් අරිෂ්ටයක් හදලා අරිෂ්ට බොන්න කිව්වා. ඊට පස්සේ මට සනීප වුණා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? හරි එහෙනම් මාත් ඒකම කරන්නම් කියලා අර බටහිර නගරෙන් ආපු ගමෙන් ආපු රෝගියාත් මොකද කරන්නේ? එරබදු අරිෂ්ටේ හදලා ඒක පානීය කරලා පාණ්ඩු රෝගය සනීප කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනියා ඊට පස්සේ අනික් ගමේ නැත්නම් දකුණෙන් ගමෙන් ඇවිල්ලා මොකද කරන්නේ? මේ බටහිර මේ සුවවෙච්ච ගමේ සුවවෙච්ච රෝගියාගෙන් ඇවිල්ලා අහනවා කොහොමද මේ පාණ්ඩු රෝගේ සනීප කරගත්තේ? ඊට පස්සේ කියනවා මේ එරබදු අරිෂ්ටි කිව්වට පස්සේ හරි ඒ ක්‍රමයට ඒක හදාගෙන ඒක බීලා පාණ්ඩු රෝගේ සනීප කරගන්නවා දකුණු ප්‍රදේශේ. ඊට පස්සේ උතුරු ප්‍රදේශෙත් එහෙම කරනවා. ඊට පස්සේ මේක දැනගෙන පිටස්තර ගම්මානයකින් ඇවිල්ලා පාණ්ඩු රෝගියෙක් ඇවිල්ලා මේ වෙදා හොයාගෙන එනවා. ආවට පස්සේ මේ වෙදා ගාවට යන්න කලින් මේ වෙදාගෙන් පාණ්ඩු රෝගය හැදිලා සනීප වෙච්ච ලෙඩ්ඩු ටික අර වගේම හොයනවා. හොයුවාට පස්සේ ඔන්න නැගෙනහිර දොරටුවේ පාණ්ඩු රෝගයෙන් සනීප වෙච්ච ලෙඩෙක් හම්බෙනවා. ඒ ලෙඩාගෙන් දැන් මේ පිටස්තර ගමෙන් එන පුද්ගලයා මොකද්ද එරබදු ගහ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයා නැගෙනහිර ගමේ ඒ ලෙඩාගෙන් ඇවිල්ලා අහනවා, පාණ්ඩු රෝගයෙන් පෙළෙන ලෙඩාගෙන් ඇවිල්ලා අහනවා කොහොමද පාණ්ඩු රෝගේ සනීප කරගත්තේ, මොකද්ද බේත කියලා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? හරි එරබදු අරිෂ්ටි හදාගෙන බොන්න. එතකොට මේ සනීප වෙනවා. ඒක තමයි මට මේ නගරය ඇතුළේ ඉන්න වෙදා කිව්වේ කියලා. ඊට පස්සේ අර පුද්ගලයා මොකද කරන්නේ? එරබදු අරිෂ්ටි ගැන ලෙඩේ ගැනට වඩා අහනවා එරබදු ගහ මොන වගේද කියලා. දැන් එරබදු අරිෂ්ටි හදන්න ඕනේ එරබදු ගහ මොන වගේද කියලා අහනවා. ඉතින් ඒ නැගෙනහිර ගමේ ඉන්න පුද්ගලයා ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ සමහරවිට. ඉතින් අර එයාට ආපු දේ දැක්ක දේ තමයි එයා කියන්නේ. එයා කියනවා මේක හරියට නිකන් පිලිස්සිච්ච ගමක තිබ්බ පිලිස්සිච්ච දර කෑල්ලක් වගේ එකක් තමයි එරබදු ගහ කියන්නේ කියලා. මොකද එයාට ඒ එරබදු ගහ හම්බෙලා තියෙන්නේ පිච්චිච්ච ගමකින්. ඉතින් ඒකින්ද ඒ පුද්ගලයා කියනවා මේ එරබදු ගහ කියන්නේ නිකන් දැවී ගිය කණුවක් වැනි කියලා සඳහන් කරනවා. ඒකින්ද දැන් මේ පුද්ගලයාට එරබදු ගහ මොන වගේද කියන එකේ විස්තර මදි. ඉතින් නැත්තම් මේක මෙහෙම වෙන්න බෑ, මේක නම් එරබදු ගහ වෙන්න බෑ කියලා දැන් මෙයාට ප්‍රශ්නයක් කුකුසක්.
විචිකිච්ඡාවක්. ඉතින් එයා කරන්නේ මොකද්ද? ඊට පස්සේ මෙයාගෙන් අහනවා තව මේකම මේ ලෙඩේ මේ හැදිලා සනීප වෙච්ච කවුරු හරි ඉන්නවද? ඔව් බටහිර දොරටුවේ මේ ගමේ ඉන්නවා මගේ බේතම කියලා. එයාට සනීප වුණා ඕනෙන් ගිහිල්ලා අහන්න කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා කියනවා අර බටහිර ගමටත් ගිහිල්ලා අර පුද්ගලයාගෙන් අහනවා මොන වගේද ඔයා සනීපුනේ කිව්වට පස්සේ එයාත් කියනවා මං එරබොදු අරිස්ටේ බීලා තමයි මේක සනීප කරගත්තේ. ඉතින් ඒකින්ද ඔයත් පුළුවන් නම් මේ එරබොදු අරිස්ටේ බොන්න ඒකෙන් ඔයාට සනීප වෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අහනවා හරි එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒවත් එරබොදු අරිස්ටේ බිවනම් මට බොන්න පුළුවන්. හරි මොකද මොන වගේද එරබොදු ගහ කියලා. ඉතින් ඒ පුද්ගලයා කියනවා මේ එරබොදු ගහ එයා දැක්ක විදිහට එයා සඳහන් කරනවා මෙන්න මේ ගෙඩි හැදුණු ගෙඩි වලින් පිරිච්ච පැරණි වූ මල් කොපුවක් වගේ ලස්සන ගහක් තමයි එරබොදු ගහක් කියන්නේ කියලා ඒ පුද්ගලයා සඳහන් කරනවා. ගෙඩි වලින් පිරිච්ච කෑල ගෙඩි වලින් පිරිච්ච ගහක් තමයි ඒක තමයි එරබොදු ගහ කියන්නේ. ඒක හදාගෙන බොන්න කියලා. එතකොට දැන් මෙයාට ප්‍රශ්නයක් එනවා. දැන් කලින් එක්කෙනා කිව්වේ දර කෑල්ලක් වගේ. මෙයා තුන්වෙනි එක්කෙනා කියනවා ඒක දෙවෙනි එක්කෙනා කියනවා මේ වගේ කියලා. ඉතින් එයාට ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා ගාවට යනවා. තුන්වෙනි එක්කෙනා ඉන්නේ දකුණු දොරටුවේ. එයාට කියනවා කොහොමද ඔයා සනීප වුණාද? ඔව් සනීප වුණා. එහෙනම් එරබොදු ගහ මොන වගේද? එරබොදු ගහ නිකන් රතු පාට මල් පිරිච්ච නිකන් මස්දලු පිරිච්ච රතු පාට ගහක් කියලා තුන්වෙනිය සඳහන් කරනවා. ඊට පස්සේ මෙයාට ඒකත් ඊට වඩා ප්‍රශ්නයක්. දැන් මේ තුන් දෙනාම වෙනස් විදිහේ දේවල් කියන්නේ. ඊට පස්සේ හතරවෙනි ගමට උතුරු ගමට ගිහිල්ලා අහනවා ඔයා සනීපුණාද එරබොදු අරිෂ්ටේද බිව්වේ? ඔව්. එහෙනම් එරබොදු ගහ මොන වගේද කියලා. ඊට පස්සේ හතරවෙනිය කියනවා ඒක නුග ගහක් වගේ මහා විශාල ගහක් පුදුමාකාර සෙවණක් දෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ අරිෂ්ටේ හදාගෙන මම වැළඳුවේ. ඒකින්ද මේ සනීප උනේ ඒ විදිහට කියලා. ඊට පස්සේ දැන් මේ හතරම පරස්පර විරෝධී හින්දා අර පුද්ගලයා අන්තිමට පාණ්ඩු රෝගයෙන් මැරලා යනවා. අර එරබොදු අරිෂ්ටේ හොයාගෙන එරබොදු අරිෂ්ටේ බොන්නේ නැතුව මෙයා එරබොදු ගහ මොන වගේද කියන එක හොයන්න ගියා. අන්න ඒ වගේ කියන භාග්‍යතුන් වහන්සේ ඔයත් මේ කරන ක්‍රමේ කරපු ක්‍රමයේ ගැන හොයන්න යනවා. ඒ එක පුද්ගලයෙක් අල්ලගෙන කරන්නේ නැත්නම් ඒ එක පුද්ගලයෙක් අල්ලගෙන කරා නම් ඒ හතර දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා එක ක්‍රමයක් දිගේ ගියා නම් ඔයාට මේ නිවන් දකින්න පුළුවන් කියලා තවත් ලස්සන උපමාවක් තියෙනවා. මං හිතන්නේ වෙලාව අවසන් වගේ හින්දා ඒක කියන්න මං හිතනවා මේක අවසානයේදී කියනවා නම් හොඳයි කියලා. මේකෙදි මේ කොහොමද මේ හතරම මේ ක්‍රම හතරම සම්බන්ධ වෙලා මේ නගරයක් උපමාවට අරගෙන මේ සලායතන නැත්තම් මේ ධාතු මනසිකාරය නැත්තම් මේ පංච උපාදානස්කන්ධය නැත්තම් මේ සියලුම ධර්මතාවයන් ඇති නැති වෙන එක කොහොමද මේ සතිය උපමාවකට අරගෙන සතිය ප්‍රයෝජනයට අරගෙන ඒ සතියෙන් මේ මුරකාරයෙක් වගේ මේ දේවල් හරියට තෝරලා බේරලා අරගෙන කොහොමද සමාධියත් ප්‍රඥාවත් සමබර කරලා මෙන්න මේ නගරයක උපමාවෙන් නැත්නම් නගරය පාලනය කරන්නේ කොහොමද කියලා අන්න ඒ විදිහටම තමන්ගේ හිතත් පාලනය කරලා නිවන් දකින්නේ කියලා මේ උපමාවක් අරගෙන ලස්සනට භාග්‍යතුන් වහන්සේ මේක උපමාවකින් ඒ පුද්ගලයාට සඳහන් කළා. ඒ පුද්ගලයා සෝවාන් ඵලයේ පිහිටනවා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ ඊට පස්සේ හොයන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඉතින් අද වෙද්දී මේක මම ගත්තේ අර අද වෙද්දී තියෙන ප්‍රශ්නේ තමයි ගුරුවරුත් වැඩි, ගෝලියොත් වැඩි. ඉතින් මේ ගෝලියෝ බලාපොරොත්තු වෙන උත්තරේ හදාගෙන තමයි එන්නේ ගුරුවරයා ගාවට. ඉතින් ඒ ඇවිල්ලා වහනවා මේක නෙමේද ක්‍රමේ. මේ දේ කරොත් හොඳ නැද්ද? මෙතනදී මේ දේ කරොත් හොඳ නැද්ද කියලා අර ක්‍රමවලට වඩා විස්තර අහනවා මෙන්න මේ විදිහට නෙමෙයිද කරන්න කියලා. නමුත් ඒ වෙන්නේ අපි අපේ තියෙන කලේ නැත්තම් අපේ තියෙන කෝප්පේ කොහෙන් හරි පුරවගෙන එනවා. පුරවගෙන ඇවිල්ලා තමයි අපි තව තැනකට ගිහිල්ලා ඒ කෝප්පේ පුරවන්න හදන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ කෝප්පේ හිස් කරලා ආවේ නැත්තම් ඒ තැනින් පුරව ගන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා කෝපේ පුරවගත්ත හැමෝම තමයි හැමතැනම යන්නේ. ඒකෙන් හින්දා අර ඒ ප්‍රශ්නේ අපිට හැම දිනාටම පොදුයි. මාත් ගිහි කාලේ සෑහෙන්න හොයන්න ගත්තේ මේ වගේ එක දේවල් ඇහෙන හින්දා. ඉතින් අන්න ඒ වගේ මේක ලස්සන උපමාවක් සහ ලස්සන සූත්‍රයක් මේ ස්වාමින් වහන්සේත් ඒ වගේම ගමනක් ගිහින් තියෙනවා භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලෙම. ඉතින් භාග්‍යතුන් වහන්සේ සම්බන්ධ වුණාට පස්සේ කියනවා මේ සීනාශ්‍රයන් වහන්සේලා හතර දෙනාම හරි. ඒ හතර දෙනාම කියන කතාව හරි. හැබැයි හතර දෙනාම කියන්නේ යාලා පටන් ගත්ත විදිය
හතර දෙනාට සාපේක්ෂව වෙනස්. ඉතින් ඒ නමුත් ඒ කොහෙන් ගියත් යන්නේ සතිපට්ඨානය හරහා මේ නිවන් මාර්ගයට නැත්තම් මේ යථාභූත ඥාන දර්ශනයට නැත්තම් මේ උදේවය නැත්තම් මේ සමුදය වය කියන නැති වීම බලලා දිගටම මේක පරිේශන මට්ටමින් කිරීම හරහා තමයි අපි නිවන් දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි භාවනා කරන්න ගියාට පස්සේ ඒකින්ද අපිටත් පටන් ගත්තට පස්සේ භාවනාව එතකොට අපිට තියෙන්න පුළුවන් ආනාපානෙද පිම්බීම හැකිලීමද කරන්නේ නැත්නම් පිම්බීම හැකිලීම කරද්දි වෙන දෙයක් බලනවද නැත්නම් උෂ්ණත්වය නැත්නම් ධාතු මනසිකාරයට යනවද නැත්නම් ඒක හරහා ගිහිලා මේ සිතුවිලි වල මේවා බලනවද නැත්නම් මේ වේදනාව බලනවද ඔය කෝක බැලුවත් ඒකේ ඇති නැති වීම බැලුවට පස්සේ අපි යන්නේ මාර්ගයේ. ඉතින් ඒක තමයි මේ නිසරණ වණයෙන් දෙන පණිවිඩය තමයි අපි ඔක්කොම පටන් ගන්න ආධුනිකයා පටන් ගන්නේ ධාතු මනසිකාරයෙන්. නැත්නම් මේ කයට හිත තියලා මේ කයේ දැනීමත් එක තමයි පටන් ගන්නෙ. හැබැයි පටන් ගත්තට පස්සේ හිමීට නාම ධර්ම වලට නැත්නම් වේදනාව සංඥා චේතනා පැත්තට නැත්නම් ඒ අරූපී ධර්මات අපි ඉගෙනගෙන ඊට පස්සේ ටික මේ පංච උපාදානස්කන්ධයත් ඒ වගේම සක්මන් භාවනාව පරියංක භාවනාව කරද්දී ඒකෙදී ඇහෙන ශබ්ද රූප වලටත් ගියාට පස්සේ අහපව් එන හැටි බලලා ඊට පස්සේ නාම ඒ ආවට පස්සේ කයේ දැනීම කොහොමද වෙනස් වෙන්නේ නැත්නම් ඒ ගිය ධර්ම වලට නැත්නම් සද්දයකට නැත්නම් සිතවිල්ලකට ගියාට පස්සේ ඒව ඇති නැතිවීම බලලා ඒ හැම දෙයක්ම බලලා මේ මාර්ගය සුද්ධ කරගන්න පුළුවන්. ඒකින්ද නිස්සරණ වණයෙන් දෙන පණිවිඩය තමයි ලොකු සංසය නිතරම කියන්නේ කයෙන් පටන් ගන්නවා ධාතු මනසිකාරයෙන් පටන් අරන් ටික ඉතින් ඒක ඒ වගේ මම කිව්වා වගේ මම අන්තිමට කිව්ව ටික ආයේ රිපීට් කරොත් නැවත කිව්වොත් අපි පටන් ගත්තට පස්සේ භාවනාව අපි මුලින්ම අපි නිසරණ වණයෙන් දෙන්නේ මුලින්ම කියන්නේ ආධුනික යෝගාවචරයට පටන් ගන්න යෝගාවචරයට පුළුවන් තරම් කයට හිත ගන්න කියලා. කයට හිත ගත්තට පස්සේ යාට දැනෙන්න පුළුවන් පට වියාපෝ තේජෝ වායු මේ කයේ දැනෙන තද ගති ඇඳන් ඉන්න ඇඳුමේ තද ගතිය නැත්නම් ඉඳගෙන ඉන්න ආසනයේ කකුලට දැනෙන තද ගතිය පිටිපස්සට දැනෙන තද ගතිය නැත්නම් සක්මන් කරද්දී ඇවිදිද්දී කකුලට යටිපතුලට දැනෙන දේවල් ඒ දේවල් දැනෙද්දී ඒ දේවල් වල තියෙන තද ගතිය සැහැල්ලු ගතිය රස්නේ සීතල කම්පන චංචල ආබන්ධන ස්වභාවය නැත්නම් වැగిරෙන ස්වභාවය දාඩිය පිට වෙද්දී වැగిරෙන ස්වභාවය අන්න ඒ වගේ හැම දෙයක්ම තමයි අපි මුලින්ම බලන්න කියන්නේ. ඉතින් ඒක තමයි කායනුපස්සනාව කියන්නේ නැත්නම් මෙන්න මේක පළවෙනි එක්කෙනා කිව්වා වගේ අර ධාතු මනසිකාරය. ඉතින් තුන්වෙනි එක්කෙනා කිව්වා වගේ ධාතු මනසිකාරය එතනින් තමයි අපි මුලින්ම පටන් ගන්න කියන්නේ. කායනුපස්සනාවෙන් පටන් ගනින්ද. ඒකින්ද ඥානාරාම ස්වාමීන් වහන්සේත් කියන්නේ කායනුපස්සනාවෙන් පටන් ගන්න කියලා. ඉතින් ඒක හරහා නමුත් නිසරණේ දැන් මේක ටික අර සලායතන වලට සක්මන් කරද්දී කොහොමද කුරුල්ලෙක් කෑ ගැහුවට පස්සේ ඒකට හිත ගියාට පස්සේ කොහොමද නැවත දැන් මේ වෙලාවේ ඒ උපදේශ පත්‍රිකාව ස්ක්‍රීන් ෂෙයාර් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ කියලා තියෙන ආකාරයට තමන් පළමුව ආධුනිකයෙක් විදිහට සතිපත් බව පුහුණු කිරීම පටන් ගැනීමේදී ඒ සම්බන්ධ වීඩියෝ දෙකක් නිස්සරණ වණෙන් පබ්ලිෂ් කරලා තියෙනවා. මේ උපදේශ පත්‍රිකාවේ ලින්ක්ස් දෙක දාලා තියෙනවා. අවශ්‍ය අයට පුළුවන් එතන ගිහලා මූලික හැඳින්වීම් සහ උපදේශ පිළිබඳව දැනුවත් වෙන්න. ඊට අමතරව තමුන් කොහොමද තමුන්ගේ ප්‍රැක්ටිස් එක පටන් ගන්න කියන ආකාරය පළමුව ඊටම සුළු කාලයකින් පටන් අරගෙන එය ඉදිරියට කරගෙන යන්න සතියක් පමණ ගිහිල්ලා තමුන්ගේ ඒ සම්පූර්ණ පුහුණු කාලය පැය දෙකක් පමණ වූ පසු තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්න පුළුවන් වාර්තාවක් විදිහට ඒ වාර්තාව ලිවීමේදී ලියන ආකාරය පිළිබඳව කොහොමද උපදෙස් ඉදිරිපත් කළා තියෙනවා. තමුන්ට සතිමත් ඇවිදීමේදී සතිමත් හිඳ ගැනීමේදී තමුන්ට දැනෙන ආකාරය සතියවත් බෞද්ධ හඳුනාගත් ආකාරය පරියන්කේදී දැනුණු දේ සතිමත් ඇවිදීමේදී දැනුණු දේ Google ෆෝම් එක හරහා හෝ ඊමේල් ඇඩ්‍රස් එක මෙහි සම්බන්ධ කර ඉදිරිපත් කරලා තියෙනවා. එම ඊමේල් ඇඩ්‍රස් එකට හෝ ඉදිරිපත් කරලා උපදෙස් අනුව තමුන් කොහොමද පුහුණු කරේ කියලා ඉදිරිපත් කරන්න. එය කමටහන් පිරිසිදු කිරීමේ අවස්ථාව පැමිණි විට එම වාර්තාව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව සම්බන්ධ වෙලා සිටිනවා නම් ස්වාමීන් වහන්සේ යමහර අවස්ථාවල ප්‍රශ්න අහනවා. අපි සම්බන්ධ වෙලා ඉන්නවා නම් තමුන්ට ඒ වෙලාවේදී ලයිව් තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නත් පුළුවන්.
මීළඟට මම නාමන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා අදට ලැබී තිබෙන කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට ඒ සඳහා අවසර ගෞරවයෙන් ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. හරි ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දිනේ සඳහා කමඨහන් වාර්තා 3ක් ලැබී තිබෙනවා. මම පළවෙනි කමඨහන් වාර්තාව දැන් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් ඉදිරිපත් කරන්න. එහෙමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම දැන් මාස 3ක පමණ කාලයක් තිස්සේ සතිමත් බව පුහුණු වීමේ යෙදී සිටිමි. රැකියාවේදී සිහිය පවත්වා ගත හැකි ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට මට අවශ්‍ය විය. මගේ රාජකාරී වැඩ කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් අනාගතය පිළිබඳ සැලසුම් කිරීම මට අවශ්‍ය වේ. අතීතයේ සිදුවීම් මත පදනම්ව තීරණ ගැනීමද එහිදී අවශ්‍ය වේ. උදාහරණ ලෙස කණ්ඩායම් සමාජිකයන් සඳහා කාර්ය සාධක ඇගයීම් පැවැත්වීම. සතිය යනු වර්තමාන මොහොත පිළිබඳව දැනුවත්ව සිටීම බව මම තේරුම් ගතිමි. මගේ ගැටලුව වන්නේ අනාගතය පිළිබඳව සැලසුම් කිරීමේදී සහ අතීතයේ සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සිහිය අනාගතයේ හෝ අතීතයට යොදා කිරීම සතිය වන්නේද නැත්ද යන්න පහදා දෙනමෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. පළවෙනි කමඨහන් වර්තාව අවසන්යි ස්වාමීන් වහන්සේ. ඔව් ඒකෙදි හොඳ ප්‍රශ්නයක්, ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒකෙදි දැන් අපිට වෙන්නේ ඇත්තටම අනාගතය සැලසුම් කරන්න වෙනවා අපි රැකියාවක් කරද්දී. මම මේ කියන එක පැහැදිලි නැත්නම් මේ කියන්න නමන්ත මහත්තයා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට අපිට පැහැදිලිවම රැකියාවක් කරද්දී මටත් ඔය තිබ්බ ප්‍රශ්නේ රැකියාව කරද්දී කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් එතකොට අපි අනාගතයේ සැලසුම් කරන්න වෙනවා රැකියාවේ ඌමනාව, ඒ කියන්නේ අවශ්‍යතාවය සඳහා සැලසුම් කරන්න වෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. ඒක අපි කඹුරනෝනේ කොහාට හරි ඒ වෙනුවෙන් අපි කරන්න එපා දෙයක්. ඒකින්ද ඒක අනාගතයේ සැලසුම් කරන්න වෙනවා. නමුත් අපිට වෙන්නේ අපි උදේ ඉඳන් රෑ වෙනකන් ඕන්න ඔය අනාගතයේ සැලසුම් කරන එක හිතේ යට දුවනවා. එතකොට මෙයා හැමතිස්සෙම කියනවා දැන් හෙට වැඩ ටිකක් තියෙනවා, මේ ටික කරන්න ඕනේ, මේ ටික කරන්න ඕනේ කියලා. පරියන්ගෙට ඉඳගත්තත් ওই ටික එනවා. සක්මනේ කරද්දිත් ওই ටික එනවා. ඉතින් බලපුවාම කරන ප්ලෑන් එකකුත් නැහැ. දවස පුරාම කරන ප්ලෑන් එකකුත් නැහැ. හැබැයි යටින් දුවනවා ප්ලෑන් එකක්. ඉතින් ඒකෙදි මම ඔය හැමෝටම කියන්නේ සක්මන කරද්දි සක්මන කරන්න. පරියන්ක කරද්දි පරියන්ක කරන්න. මෙන්න මේ ප්ලෑන් කිරීම සඳහාත් කාලයක් දෙන්න. එයාට පැය භාගයක් ඔය ලොකුවට ප්ලෑන් කරන්න ඕනේ නැහැ. මොකද ඒ ලොකුවට ප්ලෑන් කරන කිසිම දෙයක් ඒ විදිහට වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. නමුත් යම්කිසි ප්ලෑන් කිරීමක් දල සටහනක් තිබිය යුතුයි. නැත්නම් මේක ජීවිකාව අරගෙන යන්න බෑ. ඒකෙදි විය යුත්තේ හොඳට බලන්න ඕනේ. ඒකෙදි ටිකක් ගැඹුරු කරුණක් තමයි අපනිහිත කියන එක. හරියට ඒකට කියනවා නම් ඔය අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා සමාධි තුනකින් තමයි නිවන දකින්න අපිට යන්න වෙන්නේ. එතකොට ඔය අපනිහිත කියන්නේ බලාපොරොත්තු නැත්තම් අපේ ප්‍රනිදි පනිදි නැත්තම් බලාපොරොත්තු නැත්තම් අපේක්ෂා චේතනා කියන එක තමයි ඔය මේ අපනිහිතේදී නැති වෙන්නේ. එතකොට අපි බලාපොරොත්තුවක් නැත්තම් අපි කරන ප්ලෑන් එකේ වැරදුනාට අපිට දුකක් එන්නේ නැහැ. අපි ප්ලෑන් කරන්න ගියාට පස්සේ අපි අනාගතය සැලසුම් කරන්න ගියාට පස්සේ අපි දුකටපත් වෙන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි අපේම තියෙන තණ්හාවයි තකතිරුකම හින්දාමයි. ඒ කියන්නේ අපි කරපු ප්ලෑන් එක විදිහටම යන්න ඕනේ කියලා ගත්තට පස්සේ අපි අර හතරස් පින් එකට රවුන්ඩ් ප්ලග් එකක් ගහනවා වගේ ඒක හරි අමාරුයි. ඒකින්ද අපි ප්ලෑන් කරන්න ඕන. නමුත් අපි හැමතිස්සෙම සූදානම් මනසකින් ඉන්න ඕනේ මේක වෙනස් වෙනවා. ප්ලෑන් කරපු විදිහට වෙන්නේ නැහැ. සමහරවිට වෙන විදිහ අපි ප්ලෑන් කරාට වඩා හොඳ විදිහකට වෙනවා. ඒකෙන්ද අපි ඉඩක් තියාගන්න ඕනේ වෙන දෙයකට වෙන විදිහට වෙන්න දෙීමත් අපේ යම්කිසි ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. ඒ ප්ලෑන් කිරීම සඳහා කාලයක් දවසේ යොදාගත්තට කමක් නැහැ. මොකද ඒක බොරුවක් කරන්නේ. හිත ප්ලෑන් කරන්න ඕනේ කියලා උදේ ඉඳන් රැ වෙනකම් ප්ලෑන් කරන එක කරන්නේ එකක්වත් ඒ විදිහට වෙන්නේ නැහැ. ඒකින්ද හිතට කියන්න ඕනේ හරි උඹට ප්ලෑන් කරන්න අද හවස 6 ඉඳන් 6:00 වෙනකම් දෙනවා. වෙන මොකුත්ම කරන්නේ නැහැ. සතියෙන් මම ප්ලෑන් කරනවා. හරි ඒ ටික කරපන්. කිව්වට පස්සේ හිත හරි 6 ඉඳන් 6:00 නකන් තියෙනවනේ කියලා අපිට ඒක ඒ වෙලාවට දාන්න පුළුවන්. නැත්තම් වෙන්නේ සක්මනෙත් ප්ලෑන් කරනවා, පරියන්කෙත් ප්ලෑන් කරනවා, උයද්දිත් ප්ලෑන් කරනවා, තත් කපා ගන්නවා. හැමදේම කරද්දී අරක හිත ගොඩක් වෙලාවට ඒ දේ කරන්නේ බයට. ප්ලෑන් කිරීම කරන්නේ සකස් කිරීමක් කරන්නේ බයට නැත්තම් තණ්හාවට නැත්තම් අවිද්‍යාවට. ඉතින් ඒකෙදි හොඳට ඒ දේ දැනගෙන මේ ප්ලෑන් කිරීම අතරේ වෙන්නේ මොකද්ද කියලා හොඳට බලන්න පුළුවන් නම්
ප්ලෑන් කරද්දි හිතට මොකක්ද එන්නේ? ප්ලෑන් එක කරපු ප්ලෑන් එක වෙන්නේ නැති වුණාට පස්සේ දුකටපත් වීම අන්නේ ඒ දේ හොඳට විපස්සනා කරන්න පුළුවන් නම් මම කියන හොඳ සුස්ක විපස්සනාව හොඳ වර්තමාන මොහොතේ උණු උණුවේ යන දෙයක් සහ මේ සාමාන්‍ය ජීවිතයේදී හරි ප්‍රායෝගික ප්‍රශ්නයක් ඕක. ඉතින් ඒකෙදී හොඳට දැනගන්න ඕනේ මේ ප්ලෑන් කරපු දේවල් ඒ විදිහට වෙන්නේ නැති වුණාට පස්සේ අපිට ඇති වෙන දුක කම්පැනි ලොක්කටවත් ඇති වෙන්නේ නැහැ. ඒ ඇති වෙන්නේ අර අපි කරපු දේ, අපි කියපු දේ, අපි හිතපු දේ ඒ විදිහට වෙන්නේ නැති එක. ඒකට කියනවා පණිදි හිත. අපණිහිතදී වෙන්නේ මේවා කිසි බලාපොරොත්තුවක් නැහැ. කරන්න ඕන හින්දා අර දරුවන් හින්දා කරන මිබන්දා වගේ මේ බැඳලා පස්සේ ළමයි හම්බුනා නම් ඉතින් මහාන වෙන්න බෑනේ. මේ විදිහට ඒ උන්ට කණ්ඩ බොන්න දෙනවා. හැබැයි ඉතින් කණ්ඩ බොන්න දෙනවා කියලා අර තමන්ට පුළුවන් විදිහට පුළුවන් ප්‍රමාණයෙන් හම්බ කරලා කණ්ඩ දෙනවා. ඒකෙදි මූලික අවශ්‍යතාවන් ටික සපුරනවා නම් එතනින් එහාට අපි ප්ලෑන් කරනවා කියන්නේ අපේ තියෙන ඊට එහා ගිය උමනාව, අපේ ඊට එහා ගිය තණ්හාව. ඉතින් ඒකෙදි හොඳට බලන්න ඕනේ මේ ප්ලෑන් කරන්න වෙනවා. ඒක සඳහා කාලයක් දාගන්න. තමන්ගේ කාලසටහනේ අපිට පැය 24ක් ඕනේ නැහැ ප්ලෑන් කරන්න. සාමාන්‍යයෙන් පැය පැයක් තියනවා කියමුකෝ. ඒක කාලසටහන දාලා ඒ වෙලාවෙදි විතර ප්ලෑන් කරන්න ගන්න. ඒකෙදි සහ හොඳට දැනගන්න මේ ප්ලෑන් කරනවායි කියන එක ප්ලෑන් කරන විදිහට වෙන්නෙත් නැහැ. අන්න ඒ සම්බන්ධතාවය හොඳට බලන්න පුළුවන් නම් ඒක මම කියනවා හොඳ සතිය විපස්සනාව නැත්තම් හොඳ භාවනාවක් කියලා. ඒ පුද්ගලයාට ප්‍රශ්න විසඳුන්නේ නැත්තම් ඉදිරිපත් වෙන්න පුළුවන්. මම හිතන්නේ උත්තරයක් ලැබුණා කියලා. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඉදිරිපත් වෙන්න අවස්ථාව දෙන එක සුදුසුයි. මේ ඒ පුද්ගලයා ඉන්නවා මම හිතන්නේ ආගෙන. ඒක හොඳයි. එහෙමනම් මේ වාර්තාව ලියපු කෙනාට දැන් මේ ඉදිරිපත් වෙලා ප්‍රශ්න කරන්න පුළුවන් තවදුරටත්. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. මම හිතන්නේ හරි ස්වාමීන් වහන්සේ උත්තරේ ලැබිලා මට. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. මම එහෙනම් දෙවෙනි කමඨහන් වාර්තාවට යන්නම් ස්වාමීන් වහන්සේ. ඒක ලියලා තියෙන්නේ වියානා කියලා කියන දුව විසින් ලියපු වාර්තාවක්. ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒක තව මේ ඇඳලා තියෙනවා චිත්‍රයක්. ඒ චිත්‍රය මම නදීප් මහත්මයාට එවුවා. පුළුවන් නම් ඒක ෂෙයා කරන්න ස්ක්‍රීන් එකේ පළවෙනි වාර්තාව. ඒක මම ඉංග්‍රීසියෙන් තියෙන කියවන්න ස්වාමීන් වහන්සේ අවසරයි. Mindful bubble bath. I was taking a bubble bath mindfully. I noticed the water is warm. The water is very light. As I get some water to both my hands, it dripped through my fingers smoothly. I felt slippery. I smelled like lavender and felt so fresh. I also listened to the sound of water when I play in the bubble bath. මේක තමයි ස්වාමීන් වහන්සේ වාර්තාව. අවසරයි. ඒ වාර්තාවේ අවසානයේ ස්වාමීන් වහන්සේ. හරි මම ඒකට උත්තර දෙන්න දෙනවා ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට. හොඳටම කඩ හොඳ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ. Okay, I think it's very good start for you. That's mean not because of you are doing mindful in not only the sitting and not only the walking, that also you are doing mindfully with some other work also. So you feel a lot of things in the bathing, like warmness and bubbles and lot of things. So that is because of you are staying in the current moment. So if you stay so more in the current moment, you will able to find some more details. I think it's a very good start. And not only bathing, you can do this kind of thing when you are eating, when you are brushing, and also you can find the best way of doing those things. So I am like to tell that you can do this kind of thing some more places also. And almost all the time, if you are staying in the mindfully, you will able to find some more details. And so I think it's a very good start. Thank you, Bhante. The third report is also in English, and it is also written by Viana. It is titled as Mindful Eating. May I have permission to continue reading?
Okay. Mindful eating. I felt the hardness of the cookie when I hold it. When I chew, I heard a crunching sound. I noticed that I used left side to chew a lot. I felt chocolatey flavor and sweetness first, but I also felt salty flavor when I swallowed. End of report, Banti. Yes, as I told earlier, she has done that also. So at that point also, she can feel some more details. That was the hardness of the things you are chewing, and also the liquidity like feelings and the warmth and coolness of the things you are eating. And if you are do more times to put inside the mouth before eating, then you can find so many details about the things you are eating. And also when you are before eating, when you are getting things to eat, if you know the your value of your stomach, then you can take the things as sharp as that you can eat. Then it's not go to waste. Sometimes people getting things to a plate as much as possible, but you can't eat that much. Then those things putting into the dustbin. And so when you are getting things to the plate, if you are mindfully very well, then you know that how much you can eat at that place time. So that also much valuable things, I think. So not only eating when you are not only bathing, and anytime you can do anything mindfully. No place you are not able to do mindfully. So I think it's better to do practice mindfully every time and everywhere. I think that's enough, I think. Thank you, Venerable Bante. With that was the end of the third report. අවසරයි ස්වාමීන් වහන්සේ, අද දවසට ලැබිලා තියෙන වාර්තා 3 එතනින් අවසන් වෙනවා. මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන්න මම නදීප් මහත්මයාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. බොහොමත්ම පිං නාමන්ත. අවසරයි ස්වාමීන් වහන්සේ, I just want to share two pictures. Actually, Viana do a drawing. Always she presents a drawing with her mindful report, and today also she presented two drawings, and we just want to say thank you for her to drawing and presenting her reports. I just sharing her pictures as well. මීළඟට තිබෙන්නේ සහභාගී වෙලා ඉන්න කට්ටියට තව අවසරයි ස්වාමීන් වහන්සේ, මම ඊට පෙර අහන්න කැමති කාලය කොහොමද ස්වාමීන් වහන්සේ? තව අපිට පොඩ්ඩක් වෙලාව දෙන්න පුළුවන්ද? තව ඉදිරිපත් වුණොත් සහභාගී වෙලා ඉන්න අයට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට? ඔව් පුළුවන්. එහෙනවනේ පුළුවන්. එහෙනම් ස්වාමීන් වහන්සේ. සම්බන්ධ වෙලා ඉන්න අයකින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා තමුන්ගේ ගැටලු තිබෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න කියලා මේ අවස්ථාවේදී. අවසරයි ස්වාමීන් වහන්සේ, අද ධර්ම දේශනාවට අදාළව මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අද ධර්ම දේශනාවේ සඳහන් වුණා ස්වාමීන් වහන්සේ යථාභූත ඥාන දර්ශන කියන එක මම ස්වාමීන් වහන්සේ ඒක තේරුම් ගන්න තියෙන්නේ අපි සක්මනක් කරගෙන යනකොට බාහිරින් සද්දයක් එනවා නම් එතකොට අපි සද්දය හරහා නැවත පයට තමන් ඉන්නේ සක්මනේ. එතකොට ප්‍රත්‍යක්ෂ කරන දේ බලන එක තමයි ඒක යථාභූතය කියලා. කියන්නේ අපි එහෙම නැත්නම් එදිනදා වැඩක් කරනකොට ඒක සිහියව ගන්න පුළුවන් නම් දත් මදිනවනේ, දත් මදින්න දේ දකින්න එක තමයි යථාභූතය කියලා. ඒ විස්තරය ස්වාමීන් වහන්සේ නිවැරදිද? වැරදක් තියෙනවා නම්? ඔව් ඒකම ඔව් වෙන. දැන් අපි ගත්තාම පරියංක භාවනාවකදී හෝ සක්මන් භාවනාවකදී මුලින් අපි
යම් කිසි දෙයක් කරනවා, මානසිකාරයක් කරනවා, නැත්නම් අපි මෙනේ කියන්නේ අපි බලහත්කාරකමක් කරනවා අපේ හිතට මේ දේ තමයි කළ යුත්තේ කියලා. ඊට පස්සේ මේ දේ කරන්නේ අපි අපේ හිතේ ඇතුළත තියෙන කතාවක්. ඒ කියන්නේ කාය සංකාර සංසිදෙද්දි වචී සංකාර සංසිදෙනවා. ඉතින් ඒ කයට හිත තියන්න වචී සංස්කාර සංසිදෙන්න අපි ඇතුළත හිත ඇතුළතින් අර සංස්කරණය කරන ගතිය නැත්තම් ප්‍රපංච කරන ගතිය එන්න අඩු වෙනවා. අඩු වුණාට පස්සේ අපි දකින රූපයක් පස්සේ ඒ රූපය හිතින් මවාගෙන නැත්තම් හිතන්නකෝ අපිට පුරුෂයෙක්ට නම් ස්ත්‍රියවගේ රූපයක් දැක්කොත් කතන්දරයක් හැදෙනවා. ස්ත්‍රියවට නම් පුරුෂයෙක්ගේ රූපයක් දැක්කොත් කතන්දරයක් හැදෙනවා. ඒක ඇතුළත මනාවමනාපකම් ඇති වෙලා විතර්ක ඇති වෙලා ඒව හරහා ප්‍රපංච වෙනවා කියලා කියනවා. ප්‍රපංච වෙනවා කියන්නේ ඒක පිළිබඳ තණ්හාමාන දිට්ටි වලින් නැත්නම් අපේ තියෙන ආශාවන් සහ බලාපොරොත්තු වලින් අපි ඒක පිළිබඳ කතාවක් හදනවා ඇතුළත. අන්නේ කතාව හදද්දී අපිට ඊළඟට පේන රූපේ මිස් වෙනවා. නැත්තම් අපිට ඊළඟට වෙන්නේ මොකද? සමහරට අපිට මේ පිරිමෙන් කාන්තාවක් නම් පිරිමිගේ රූපයක් නැත්නම් පිරිමෙන් කාන්තා රූපයක් දැක්ක ගමන් අපිට ඒක පිළිබඳ කතාව හදද්දී ඊගාවට අපිට සමහරලාවට වේදනාවක් හරි මොනවා හරි දෙයක් දැනෙන්න පුළුවන්. නමුත් ඒක දැනෙන්නේ නැහැ. අපි හදාගත්ත කතාව දිගේ යනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපිට කර්ම රැස් වෙනවා. ඒ කියන්නේ අපි ඒක තුල අකුසල් කරගන්නවා. නැත්තම් අපි යනවා වෙන දෙයකට. ඉතින් වෙන්නේ මේ ප්‍රපංච කරන්න ගියාට පස්සේ අර ඊළඟට වෙන දේ අපිට පේන්නේ නැතු වෙලා යනවා. යථාභූත ඥාන දර්ශනය කියන්නේ අර මේ ඒ කයට හරි මොන දෙයකට හරි හිත තිබ්බට පස්සේ සිතවිල්ලකට හෝ හිත තිබ්බට පස්සේ ඒක පිළිබඳ සංස්කරණයක් කරන්නේ නැහැ. ඒ පිළිබඳ කතන්දර ගොතන්නේ නැහැ. තණ්හා මාන දිට්ඨිය වලින් කරන්නේ නැහැ. ඒ වෙන්නේ ඒ රූපෙට මොකද්ද වෙන්නේ? හිතින් ගත හිතවිල්ලට මොකද වෙන්නේ? ඒ දේ හොඳට දැක්කහම අර කතන්දරය හදන්නේ නැත්තම් ටක් ගාලා පේනවා මේ සිතවිල්ල ඇවිල්ලා යන්නේ නැතුව එලා යනවා. නැත්තම් මේ කයේ වේදනාවල් ඇවිල්ලා නැති වෙලා යනවා. නැත්තම් කයට ඇහෙන මේ කනට ඇහෙන ශබ්ද ඇති වෙලා නැති වෙලා යනවා. කයට දැනෙන දැනීම් ඇති වෙලා නැති වෙලා යනවා. අපිට මේ දේ යථාභූතය කියන්නේ මෙන්න මේ ස්වභාවිකවම හටගන්න දේ සහ නැති වෙලා යන දේ. මේ ස්වභාවිකව හටගන්න දේ නැති වෙලා යන දේ පේන්නේ නැහැ. අපි ඒක සංස්කරණය කරනවා නම්. නැත්තම් අපි අපිට ස්වභාවිකවම ආපු දෙයක් පිළිබඳ කතාවක් හැදුවොත් අපිට පේන්නේ නැහැ ඒ ස්වභාවිකව ඇතිච්ච දේ නැති වෙලා යන හැටි. නැත්තම් හිතෙනවා උදේ දැන් හිතන්න අපි දවසේ මුලින්ම දකින්න කවුරු හරි අපිට තරහම එන පුද්ගලයෙක්. දැන් මේ තරහ එන පුද්ගලයා දැක්කට පස්සේ අපි ඒ පිළිබඳව ඒ පුද්ගලයා පිළිබඳ මේ පුද්ගලයාට මෙහෙමයි බයින්න ඕනේ, මේ විදිහටයි කතා කරන්න ඕනේ, මුන්ට මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා ඇතුළත ද්වේෂයත් එක්ක යන කතාවක් තියෙනවා. ඒ වෙන්නේ අර ඇතුළත අපේ තියෙන දේශය ඇවිස්සලා ඒ පිළිබඳින් ප්‍රපංච වෙනවා. නමුත් අපිට ඊළඟට එන පුද්ගලයාත් ඒ විදිහටමයි අපි මයින්නේ. අපිට උදේ පාන්දර තරහ ගියා නම් අපිට අපි ගාවට උදව් කරන එන පුද්ගලයාට තරහෙන් තමයි අපි කටයුතු කරන්නේ. ඒ වෙන්නේ අපේ ඇතුළත අර ප්‍රපංච වැඩ කරනවා. නැත්නම් අපිට කතා වැඩ කරනවා ද්වේෂයේ පැත්තට බරව. එතකොට නමුත් අර පුද්ගලයා ඇවිල්ලා ඒ රූපේ හිතට ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි. නමුත් අපි අර ඇතුළත තියෙන ප්‍රපංච දිගට අරන් ගිහිල්ලා අර එන පුද්ගලයොත් ඒ විදිහටම අයින්නවා. ඉතින් අපිට ඒතකොට යථාභූත ඥානෙට යන්න බැරි. අර ඊට පස්සේ ඒ පුද්ගලයා තරහ පුද්ගලයෙක් හෝ මනාප පුද්ගලයෙක් හෝ අමනාප පුද්ගලයෙක් වෙන්න පුළුවන්. යා ඇවිල්ලා යනවා විතරයි. නමුත් අපි ඒක තියාගන්නවා යාව. අපි හිත ඇතුලේ තියාගන්නවා. ඒ තියාගන්න එක නැති කරන්න තමයි පුළුවන් තරම් කයට ගන්නව. නැත්තම් ඒ රූපයක් විදිහට දකින්නව. නැත්තම් සිතුවිල්ලක් විදිහට දකින්නව. එතකොට ඒක ඇවිල්ලා යනවා විතරයි. එතකොට යථාභූතය කියන්නේ අන්න ඒ වගේ ටිකක් එන්න ගැඹුරට යනවා. මේ වෙන දේ වෙන විදිහට දකින්න පුළුවන් නම් ඒක පිළිබඳ කතන්දරයක් හදන්න නැතුව අන්න ගොඩක් දුරට යථාභූතයට ළඟයි. ඉතින් අන්න ඒ විදිහට දකින්න එක යෝගාවචරයට ටිකෙන් ටික වෙනවා. ස්වභාවික වෙනවා. ඒ යථාභූතය දකිද්දී ඇත්තටම හිතේ ටෙන්ෂන් එකක් නැහැ, වෙහෙසක් නැහැ. මොකද වෙන ඒ පිළිබඳ ප්‍රපංච නැති හින්දා නීවරණ පුළුවන් තරම් ඈත් වෙලා අපිට පුදුම විවේකයක් දෙනවා. ඒක තුලදී අපිට මේ වැඩ කරන තැනක නැත්නම් අරමුණු තියෙන තැනක කියලා නැති තැනක කියලා ප්‍රශ්නයක් නැහැ. අරමුණු කොච්චර තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒව ඇති නැති වෙන හැටි බලන්න පුළුවන් නම් අපිට ඒකේ වෙහෙසක් නැහැ. ඉතින් අන් ඒක තමයි යථාභූත ඥාන දර්ශන කිට්ටු වෙන්න අපි ගොඩක් ධර්මයට කිට්ටු වෙනවා, ස්වභාව ධර්මයට කිට්ටු වෙනවා. වෙන්න තියෙන දේ වෙන විදිහට බලන්න පුළුවන් ගතිය එනවා. ඒක නැති තාක්කල් අපි ඉන්නේ අපේ හීන ලෝකයක අපිට බලන්න ඕන දේ විදිහ අපි බලන ගතියෙන්. නැත්තම් අපිට පේන දේ නෙමෙයි පේන්නේ අපිට බලන දේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ යථාභූත ඒකෙන් දකින්නවා කියන්නේ ප්‍රත්‍යක්ෂයක්ම කියලා කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් දැන් මට ඔව් ඒ කියන්නේ හිතලුවක් නෙමේ ඇත්තටම සිදුවෙන දේ. ඒක සිතුවිල්ලක් වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. නමුත්
අර අපේ ප්‍රපංච තුලින් අපි තණ්හා මාන දිට්ඨි තුලින් ඒක පෙරලා නැත්තම් ඒක විකෘති කරලා දකින්නේ නැහැ. ඒක ප්‍රകൃති විදිහටම දකින්න ප්‍රත්‍යක්ෂ ප්‍රകൃතියක්. ප්‍රകൃතියක් කිව්වොත් වචනේ හරි. ඒ කියන්නේ අපි ඒක විකෘති කරලා නැහැ. ප්‍රත්‍යක්ෂ විදිහට තියෙන විදිහටම දකිනවා. ඒ සමහරවිට වර්තමාන මොහොතට ආවේ නැත්නම් අපිට ඒ විදිහේ දැකීමක් කරන්න අමාරුයි. අමාරුයි. ඒ කියන්නේ අතීතයේ හිටියත් අපි ඉන්නේ ප්‍රපංචයක. ඒ කියන්නේ මේ අතීතයක ප්‍රපංචයක් යනවා නම් ඒක දැනගත්තා නම් අන්න වර්තමාන මොහොතේ එන්න පුළුවන්. ඒක දැන් අපි දන්නවනම් අප්පරිසි. මං ඉන්නේ දැන් අතීතය ගැන හිතානේ කිව්වනම් අන්න ඒක වර්තමාන මොහොතේ එනවා. එතකොට එහෙම ප්‍රපංච නවතිනවා. නමුත් අපි අතීතයක හිතා ඉද්දි ඒ තේරෙන්නේ නැහැ. එතකොට දැනෙන දැනීමත් හදිසිය ඒ කියන්නේ මතුවෙන දේ අපිට දැනෙන්නේ නැති වෙනවා. අර එහෙක එල්ලිලා ඉන්නේ අපි. එහෙමයි ස්වාමීන් බොහොම පිං ස්වාමීන් අවසරයි ස්වාමීන් මං හිතුවේ වෙලාව තියෙන හින්දා මේක ටිකක් ප්‍රකාශයක් එක්කම මං කරන්නේ. අර කලින් පළවෙනි කමඨහන වර්තාව ඉදිරිපත් වුණ අතීතයයි අනාගතයයි එකතු කරලා මේ ප්ලෑන් කරලා එහෙම දෙයක් කරනවා කියලා. ඕක මටත් ඒ විදිහට මේ ගැටලුවක් වගේ තිබුණා. මම කරන්නේ දැන් ඒක ඒ ක්‍රම මුළු මේ ක්‍රියාවලියම සිතුවිලි ධාරාවක් විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ දැන් අතීතයේ අපි හිතමු තව දවස් 10කට පස්සේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තියනවා කියලා හිතුවොත් ඒක ඇත්තටම අනාගතයේදී වෙන දෙයකට වඩා මම දකින්නේ මගේ හිතේ තියෙන සිතුවිලි ධාරාවකට සුළු කරලා ගන්නවා. ඊට පස්සේ ඒක ගැන හිතලා ඒකේ විස්තර බලලා ක්‍රියාත්මක කරන්න ඕන ප්ලෑන් හදනවා නම් මම කරන්නේ ඒ කරන ගමන් කය දිහා වරින් වර බලනවා. එතකොට මට තේරුනේ මේ දැන් මේ කය දිහා බලනකොට අර අනාගතයට හිත ඇදිලා මේ වේගයෙන් ගලාගෙන යන මේ වේගය අඩු වෙනවා. ඒ කය දිහා හිතින් බලනකොට හිතට කය නිකන් විවේක ස්ථානයක් වගේ ආරක්ෂිත ස්ථානයක් වගේ දැනෙන්න පටන් අර ගන්නවා. දැනීමක් එහෙම තියෙනවා. ඒතකොට හිතට විවේකයක් එනවා. ඉතින් අර සියුම්ව අරකට දිගටම ඇලෙන්නේ ගැටෙන්නෙත් නැතුව මේ ටිකක් හිත ආරක්ෂා කරගෙන පංච නීවරණ එන්න නොදී බලාගෙන ඉන්න පුළුවන්. ඒතකොට අර වැඩෙත් කරනවා. මේ මගේ ආරක්ෂාවත් මම සලස්සගෙන තියෙන්නේ. මේ ඒක අනිත් එක අර හිතන සිතුවිලි ධාරාව නිකන් ෆිල්ටර් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඒකේ තියෙන මේ බොරළු දේවල් වැඩි මට බලපෑමක් වෙන්න සිද්ධ වුණේ නැහැ. වෙන්නේ ආයාසය ටිකක් අඩු වෙනවා. ආයාසය තියෙනවා. නමුත් අර අතිදරුණු ආයාසයක් මට්ටමකට වෙන්නේ නැතුව ඒ හින්දා අර කයට හිත දැමීම තුලින් මම මේ ලොකු ආරක්ෂාවක් ලබනවා. ඒක මට මේ කියන්න අවශ්‍ය නිසා සාද සාකච්ඡාව නිසා අවසරයි. ඔව් පැහැදිලි. ඒ කියන්නේ ඒක තමයි අවම සංස්කරණය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ කියන්නේ සංස්කරණයක් නොකර අපිට ජීවත් වෙන්න බෑ. ඒක අවමයෙන් කරන සංස්කරණය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. කියන්නේ ආර්ය වංශ සූත්‍රයේදී ඔක දස්සන දේශනා කරනවා. ඛණ්ඩ ඕනේ නම් දැන් භික්ෂුවකට හොයාගෙන ඛණ්ඩ යන්න එපා. පාත්‍රය අරන් ඵලයන් ගෙවල් ගානේ හම්බෙන දේ වළඳපන්. ඊට අමතරව ළඟට හම්බෙනවා නම් පිනට දානයක් අන්න ඒ දේ වැළඳුවට කමක් නැහැ. හැබැයි මේ වළඳන දේ පිළිබඳව ලොකුවට මේ හිතන්න යන්න නැත්නම් ඒක පිළිබඳ පරිශන කරන්න යන්න එපා. හම්බෙන දේ වළඳන්න. අන්න එතකොට අපිට වළඳද්දී අපිට මේ දේවල් පින්න පාතියද්දී අපිට සිවුරු පාත්‍ර අරගෙන මේ දේවල් කරද්දී පොඩි සංස්කරණයක් සිදු වෙනවා. හැබැයි ඒක අවමයි. ඒ වගේම සාමාන්‍ය ජීවිතේදීත් අපිට පුළුවන් අවම සංස්කරණය සිදු කරගෙන අපිට වැඩ කටයුතු කරගන්න බොහෝම වෙහෙස අඩුයි. ඇත්තටම සතුටින් යන්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ මේ අර නීවරණ කියන එක කොච්චර මේ බලාගෙන ඉන්නවද පයින්ද නිකන් අර නිකන් අපි මේක හිස් කරගත්තට පස්සේ මේක බොහොම තැම්පත් කරගත්තට පස්සේ වෙන වැඩ ටික විතරයි වෙන්නේ. නමුත් හිත පුළුවන් තරම් අරක නිකන් පොප්පියමින් තියනවා මේ හරියට අර සත්තු ටිකක් රිලව් ටිකක් කෙලෙව්වට පස්සේ ගෙදර වැටින් එහා ගිහිල්ලා මුන් බලාගෙන ඉන්නවා ගෙදරට පහින්ද. ගෙදර කැමැත් තියෙදි. අන්න ඒ වගේ නීවරණත් බලාගෙන ඉන්නේ මේ නාම ධර්ම ඇතුළත තියෙන අපේ කෙලෙස් මේ රූපයක් අල්ලාගෙන මේ කතන්දරයක් හදන්න. නමුත් ඒක හොඳට විවේක වුණාට පස්සේ තේරෙනවා මේ යථාභූතයේදී මේ ඇවිල්ලා යන එකක් විතරයි. ඇවිල්ලා යන එකක් විතරයි. අපි පුරුද්දට සංස්කරණය සිදු වෙනවා. අර එන්නේ දේවල් එක්ක කතන්දර හදනවා. ඉතින් අන්න ඒක තමයි ඔය එන්න විවේක වෙන්න යන්නේ. වැඩ තියෙද්දි අරමුණු තියෙද්දි තමයි විවේක වෙන්නේ. අරමුණු නැතිවත් විවේක වෙනවා. තිබ්බත් විවේක වෙනවා. ඉතින් ඒ සඳහා යථාභූතය කියන එක හොඳට තේරෙන්න ඕනේ. මේ ඇති නැති වෙන දෙක බලන්න නම් සෑහෙන්න අපේ වේගය අඩු කරගන්න ඕන. අර වගේ කුරෝසු වේගවල් නැත්තම් මේ සිතුවිලි වේග ධාරාව අපි පුළුවන් තරම් මේ අඩාල කරාට පස්සේ අර ගොරෝසු දේවල් නැති වුණාට පස්සේ හොඳට ඇතුළත තේරෙනවා අර කාපට් එක යට තියෙන දූවිලි ටික වැඩ කරන විදිය
හොඳට අංශය ආශ්‍රය වැඩ කරන විදිහ, අපි රටාවකට අපේ සිතුවිලි හදන විදිහ, කතන්දර හිතේ කතන්දර ඇතුළත කතාව ස්වභාවිකව රටාවකට හදන හැටි ඔක්කොම තේරෙන්න ගන්නේ මේක හොඳට ටිකක් මෙල්ල කරගත්තට පස්සේ. ඒක සඳහාත් උපමාවක් තියෙනවා. ඒක ඉදිරියේදී භාගතුන් වහන්සේ සූත්‍රයේදීම දේශනා කරපු ඒ ටිකත් ඉදිරියේදී අහන්න ලැබේ. ඉතින් මේ විදිහට කරගෙන යන්න කියන එක තමයි මම හිතන්නේ කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මටත් එක ප්‍රශ්නයක් අහන්න අවසරයිද ස්වාමීන් වහන්සේ? ඔව්. ස්වාමීන් වහන්සේ මම අර කලින් දවසක ඇහුවා ස්වාමීන් වහන්සේගෙන් අර අරමුණේ ඉඳලා කය දිහා බලනයි, කයේ සිට අරමුණ දිහා බලනයි ඕක ඒ සමහර අවස්ථාවලදී පිටත අරමුණේ තියලා කය දිහා බලනකොට ලොකු පහසුවක් දැනෙනවා වගේ තත්ත්වයක් තිබුණා. මේ ළඟ දවසක් ස්වාමීන් වහන්සේ සක්මනේදී දැන් ඕ සිද්ධිය දැන් මම හිතනවා දැන් වෙන කියන බාහිරට යන අරමුණු දිහා ඉඳගෙන මගේ මේ සක්මන දිහා මට බලාගෙන ඉන්න පුළුවන්. එක අවස්ථාවක් ආව ස්වාමීන් වහන්සේ දැන් ඒ අරමුණෙන් ප්‍රකට වෙන්නේ දැන් දකින්න දේ සහ ශබ්ද පමණයි. ඊට අමතරව දැන් ඇවිත්ිනවා යන අර හැඟීම විතරයි මට තියෙන්නේ. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ සමහර දවස්වල තියෙනවා ඔය රැහිය කෑ ගහන වගේ සද්ද එනවා එක වෙලාවක. ඔය එතනදී ඔය පොඩි අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන වගේ පොඩි පැන්නුමක් වගේ තියෙන අවස්ථාවක්. දැන් ඒකත් නෑ ස්වාමීන් වහන්සේ, ශරීරයේ ඇතුලේ තියෙන අර ශබ්ද ටික ඔක්කොම නිකන් නැති වෙලා ගිහිල්ලා වගේ. හරිම මේ නියුට්‍රල්. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ මට තේරෙනවා මේ දැන් පිටින් ඇහැට ගන්න අරමුණද ඇහෙන ශබ්දද ඒවා ඔක්කොම එළිය වගේ. නමුත් ලොකු ආවරණයක් තියෙනවා ඒ ටිකට. කියන්නේ මුකුත් ගන්න නැහැ. ඔය ඇහෙනව පමණයි. ඊට පස්සේ අර දකින්න පමණ. එතන ස්වාමීන් මට හරි සනීපයි. මට අර දැන් ඉන්න ආසයි තියෙනවා මේකෙම. දැන් සක්මන ඉවර කරන්නත් මට හිතෙන්නේ මේ ගේ ඇතුලේ මං එහා යනවා. බබාලා දුවලා ටීවී බලනවා, වයිෆ් උයනවා. ඒ ටිකත් මට පෙනි යනවා. ගැන කිසිම ගාණක් නැහැ. නමුත් මට අර එතනදී පොඩි මේ ආසාවක් ආවා ස්වාමීන් වහන්සේ මෙතනදම මට ඉන්න ඕනයි කියලා. එතන ඒක ස්වාමීන් වහන්සේ අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන ඔය විපස්සනා ක්ලේශවලට පොඩි නැඹුරුවක්ද කියලා පොඩ්ඩක් දැනගන්න. මොකද විපස්සනා ඇහුන්නේ අන්තිමට කිව්ව දේ ඇහුන්නේ. එතන ස්වාමීන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ළඟදී දේශනා කීපයක්ම කිව්වා අර විපස්සනා ක්ලේශ කියලා හඳුන්වන්නේ ඊයේ තත්ත්වයක්ද කියලා පොඩ්ඩක් දැනගන්න. ඒකෙදි වෙන්නේ ඇත්තටම කරදරයක් වෙන්නේ නැහැ තව දුරටත්. අර කරදර නිකන් හොඳට තේරෙනවා ඇවිල්ලා නිකන් එබිකම් කරලා යනවා උට ඇතුළට රිංගා ගන්න බෑ. ඉතින් ඒකෙදි ඒ කරදර නැතුව නෙමෙයි, අරමුණු නැතුව නෙමෙයි. ඒකයි තියෙන මේක වැදගත්කම. අරමුණු තියෙනවා. අරමුණු තිබ්බට ඒවා තව දුරටත් අර ඇතුළත කතාවක් හදන්න තරම් මේ ඒකට තියෙන මේ ශක්තියක් නැහැ. නැත්නම් ඒකට තියෙන ආකර්ෂණයක් නැහැ මේ කතාවක් හදන්න තරම්. ඉතින් ඒකින්ද බොහොම විවේකයි. මොකද ඇවිල්ලා එයා යනවා. ඒ තණ්හාමාන දිට්ඨිය වලින් කතාවක් හදන්න තරම්වත් වෙලාවක් එයා පවතින්නේ නැහැ. අපේ තියෙන මෝඩකමට, අපේ තියෙන අවිද්‍යාවට ඒ දෙයක් අරගෙන කතාවක් හදනවා මිසක් ඒ දේවල් පවතින්නේ නැහැ. ඒක චිත්තක්ෂණයක්වත් බොහොම වේගෙන් ඇවිල්ලා යනවා. ඉතින් ඒව එතකොට කරදරයක් වෙන්නේ නැහැ. ඒ මට්ටමට හිත මේ වේගය අඩු කරලා හොඳට බලන් ඉන්න පුළුවන් වුණාම තේරෙනවා මේ ඇවිල්ලා යන්න එන්නේ. එන ඔක්කොම යන්න එන්නේ. ඉතින් ඒක පිළිබඳ එන්නේ නැහැ. ඉතින් වැඩේ තියෙන්නේ මේක මෙහෙම තැම්පත් වුණාට පස්සේ මෙහෙම විවේක වෙලා බලන් ඉන්න පුළුවන් වුණාට පස්සේ එනවා ආසාවක් මේක තව තිබියන් කියලා. නමුත් ඒක තියෙන්නෙත් නැහැ. ඒකත් අපේ කර්මානුරූපව අපි වඩපු උපනිෂ සම්පත් අනුව ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙ අර තණ්හාමාන දිට්ඨිය වලට යට වෙන්න පුළුවන්. ඒකෙදි කම්පා වෙන්නේ නැතුව එන්න ඉදිරියකට යන්නේ කියන එක ඒක බලාපොරොත්තු වෙන්නේ නැතුව. නමුත් මේක කරගෙන යන්න වෙන්නේ අපි එන්න මේක වැඩ කටයුතු වලදී නැත්තම් කරදර බාධා වලදීත් මේක ඒ වෙලාවට එකපාරට මතුවෙන්න පුළුවන්. නැත්තම් ඒක කරදරයක් කරගන්න නැතුව ඉන්න පුළුවන්. සහ මේ බලාපොරොත්තු නැතුව වැඩ කටයුතු කරනවා කියන එක මහා අසාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. නමුත් ඒක මේ සාමාන්‍යකරණීය වෙනවා ඕක හරහා. ඒ කියන්නේ මේ දැන් මේ ඇවිල්ලා ළමයා කතා කරනවා. ළමයා කිව්ව දේත් කරලා දෙනවා. නමුත් ඒක කරාද මතකත් නෑ සමහරවිට. ඒක කළේ මොකද දන්නෙත් නෑ. අර කිව්ව හින්දා කරා වගේ අර නිකන් බලාපොරොත්තු විරහිතව කරලා දානවා. එතකොට තේරෙනවා මේක අර ඒකේ බරක් නෑ. ළමයා කිව්ව එක කරා කියලා බරකුත් නෑ, නොකරා කියලා බරකුත් නෑ. අන්න ඒ වගේ සාමාන්‍ය ජීවිතයේදී මේක මහා මේ කියන්නේ මිනිස්සුන්ට බලන් ඉන්න බෑ මේක. නමුත් Tamanට තේරෙන්නෙත් නෑ. Tamanටත් මහා අසාමාන්‍යයි. යකෝ මේ මොකද්ද මට එච්චර බරක් නෑනේ ජීවිතේ කියලා.
එතකොට පොඩි සමහර වෙලට සැකයක් වෙනවා මේකද භාවනාව කියලා. ඉතින් එතකොට තේරෙනවා මේ මොනවද ඉල්ලන්නේ කියලා අපේ ජීවිතෙන්. මොනවද ටිකක් ඉල්ලනවා මේ සතුටු වෙන්න. එහෙම දෙයක් නැහැ. මේකෙදි කරදර ගා ගන්න නැතුව යන ක්‍රමේ Tamanටම අහු වෙනවා. ඉතින් ඒක තමයි ඔය ඉදිරියට වෙන්නේ. ඔක මහාන උනත් නැතත්, ගිහි උනත්, පැවිදි උනත් හැමෝටම මේක දිගට කරගෙන යද්දි ඔය තත්ත්වෙ මතුවෙනවා. ඒකම දිගටම විශ්වාසයෙන් කරගෙන යද්දි තේරෙනවා කාලයක් යද්දි ආපස්සෙල්ල බලද්දි කොච්චර ගා ගන්න නැතුව කරගන්න පුළුවන්ද කියන එක. ඒක විතරයි මිම්මකට වෙන්නේ. එහෙමයි සර්දස්. බොහොම හොඳයි. තව ප්‍රශ්න මොනවාක්වත් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්සේ. කාලයත් ඉවර වෙගෙන යනවා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ වැඩසටහන සමාප්ත කිරීමට අවසර ඉල්ලා සිටිනවා. අද දිනේ ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. අපි සියලු දෙනාටම තිබෙන ගැටලුවක් පාදක කරගෙන ස්වාමීන් වහන්සේ විසින් කෙසේද ඥාන දර්ශන විසුද්ධියක් ඇති කරගන්නේ, සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද, ඒ තුලින් මාර්ගඵල ඥානයක් දක්වා දියුණුවට පත්වන්නේ කෙසේද කියලා අවස්ථා 4ක් උපයෝගී කරගෙන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සිදු කරා. රූපාරමුණක් අරගෙන ඉන්පසුව පංච උපාදානස්කන්ධය අරමුණු කරගෙන ඉන්පසුව සතර මහා භූත කොටස් උපයෝගී කරගෙන නැවත යම් ධර්මතාවයක් උපයෝගී කරගෙන කොහොමද අපි මේ ඥාන දර්ශන විසුද්ධියක් දක්වා අපේ ප්‍රඥාව දියුණු කරගන්නේ කියන ආකාරය පැහැදිලි කරා. අවසානයේදී බුදුන් වහන්සේ ඉදිරිපත් කරන ලද ඉතාමත් වටිනා උපමාවක් යොදාගෙන ප්‍රතිපදාව තුලින් සහ ප්‍රායෝගික පුහුණු කිරීම මගින්ම පමණක් ඥාන දර්ශනයේ විසුද්ධිය ලබා ගත හැකි බව ස්වාමීන් වහන්සේ ඉතාමත් හරවත්ව පැහැදිලි කර දුන්නා. ඒ තුලින් අපි රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් ස්වාමීන් වහන්සේට අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවෙන් යුතුව මම අද දිනේදීත් පින් අනුමෝදනා සිදු කිරීම සඳහා බන්දුල සොයිසා මහත්මයාට කරුණාවෙන් බාර දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ අද දිනත් අපිට තාම අනුග්‍රහයක් දැක්වුවා. ඉතින් අපි ලබාගත් සීලුම පින් වහන්සේ ඇතුළු ලොකු ස්වාමීන් වහන්සේත් මීතරවල නිස්සරණම දින අනිකුත් ස්වාමීන් වහන්සේලාට වහන්සේලාගේ යන ගමන සාක්ෂාත් කර ගැනීමටත් නිදුක් නිරෝගී සුවයටත් හේතු වේවා කියලා පින්නානුමෝදනා කිරීමට අවසර. එත්තාවචා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා